ආයිබෝවන් දුවේ පුතේ අද අපි O level pass papers සාකච්ඡා කරන්න පටන් ගනිමු. අපි අද පටන් ගන්නවා 2014 සිට 2019 දක්වා අවුරුදු 6ක pass papers ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න. ඇත්තටම මේ පාඩම් මාලාවේදී කොටස් වෙළඳපොළ ෂෙයා මාකට් එකේ කොහොමද ගනුදෙනු කරන්නේ? අපි කොහොමද ඒ ගණන් හදන්නේ? සුළු පොලිය ඒ කියන්නේ simple interest යටතේ තියෙන ගණන් මොනවද? වැල් පොලිය compound interest යටතේ අපිට මේ දක්වා ලැබිලා තියෙන ගණන් මොනවද? හීනවන ශේෂ ක්‍රමය hire purchase යටතේ අපිට මේ දක්වා ලැබිලා තියෙන ගණන් මොනවද? ඒ ගණන් අපි හදන්නේ කොහොමද කියන එක අපි සාකච්ඡා කරනවා. ඇත්තටම 2014 සිට 2019 දක්වා මේ අවුරුදු 6ක පසුගිය ප්‍රශ්න පත්‍ර ඔයාලට හදන්න පුළුවන් නම් කිසිම බයක් සැකක් නැතුව ඔයාට 2020 O level විභාගයේදී ඒ සාමාර්ථයක් ලබා ගන්න පුළුවන්. හොඳයි. අපි එහෙනම් පළමුවෙන් පටන් ගමු කොටස් වෙළඳපොළ පාඩම්. හොඳයි. අපි එහෙනම් ඉස්සෙල්ලාම කොටස් සම්බන්ධයෙන් තියෙන ගණන් වලින් අපේ පාඩම පටන් ගමු. බලන්න 2014 දෙවන ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසේ පළවෙනි ගාන. අපිට කියනවා පුද්ගලයෙක් තමා සතු රුපියල් ලක්ෂ 6කින් 130ක් යොදවා සමාගමක නාමිකගේ රුපියල් 25ක් බගින් වූ කොටස් ගන්නවලු. ඇතර පුතේ මේ නාමිකගේ කියන්නේ අපි කොටසක් කීය ගානේ ගත්තත් සමාගම අපිට කියන්නේ ඔයාලට තියෙන්නේ මෙන්න මේ වගේ වටිනාකමක් තමයි කොටසකට කියලා. අන්න ඒකට තමයි අපි නාමිකගේ කියලා කියන්නේ. ඒතර මෙතෙන්දී මේ සමාගමෙන් නාමිකගේ තමයි කීයද රුපියල් 25යි. නමුත් අපි මිලදී ගන්නේ 25ට අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන්. මෙතෙන්දී මේ කොටස අපි මිලදී ගන්න කීයටද රුපියල් 24 බැගින් තමයි මිලදී ගන්නෙ. නමුත් අපි අපේ වටිනාකම තියනවා කොටසකට රුපියල් 25ක්. හොඳයි. මොකද්ද පළවෙනි කොටසෙන් අපෙන් අහන්නේ? කොටස් මිලදී ගැනීමට යොදවන මුදල. මේ ගාන කියලා පෙන්වන්න කියලා කියන්නේ. අපිට මොකද්ද කියලා තියෙන්නේ? මෙයා ගාව ලක්ෂ කිය 6ක් තියෙනවා. ඒකෙන් 130ක් තමයි යොදවන්නේ. ඒ කියන්නේ ලක්ෂ 6 වැඩි කිරීම 130. අපිට හම්බ වෙනවා රුපියල් 1,80,000යි කියලා. මෙතන බිංදු දෙකට බිංදු දෙක සුළු වෙනවා 3 වරක් 6 18යි. 1,80,000යි කියලා ලැබෙනවා. ඊගා කොටසෙන් මොකක්ද අහන්නේ? මිලදීගත් කොටස් වල නාමික අගය රුපියල් 1,87,500ක් බව පෙන්වන්න කියලා. මම ඔයාලට කිව්වා ඇත්තටම නාමික අගය කියන එකේ තේරුම මොකද්ද? අපි කීය ගානේ කොටසක් ගත්තත් අපිට සමාගමෙන් වෙන් කරනවා ඔයාලට කොටසකට වටිනාකම මේකයි කියලා. ඒක තමයි නාමික අගය කියන්නේ. එහෙනම් අපි කොහොමද හොයන්න ඕනේ මේ නාමික අගය? එහෙම නැත්නම් මේ කොටස් වල වටිනාකම? අපි ගාව තියෙන කොටස් ගාන වැඩි කරන්න ඕනේ සමාගම අපිට වෙන් කරන නාමික අගයෙන්. ඉතින් අපි 1,80,000ක් වියදම් කරලා ගත්තේ කීය ගානද? 24 ගානේ. එහෙනම් කොටස් කීයක් ගත්තද? 1,80,000 බෙදීම 24. එක තමයි කොටස් ගාන. ඊට පස්සේ සමාගම අපිට වෙන් කරනවා එක කොටසකට රුපියල් 25ක්. එහෙනම් කොටස් වල නාමික අගය හොයන්න අපි මේ කොටස් ගාන වැඩි කරනවා රුපියල් 25න්. මට කීයක් හම්බ වෙනවද? 1,87,500ක් ලැබෙනවා. හොඳයි. අපි බලමු ඊගාව කොටස මොකක්ද කියලා. ඊගාවට අපි මොකක්ද අහන්නේ? සමාගම වසරකට 105ක ලාභාංශයක් ගෙවනවලු. මෙතෙන්දී මේ සමාගම ලාභාංශ ගෙවන්නේ අපි ගාව තියෙන කොටස් වල අගයට තමයි. අපි ගාව කොටස් වල අගය කීයක් නාමිකගේ කීයක් අපිට ආවද? 1,87,500යි. ඒකට 105ක් ගෙවනවා නේද? එහෙනම් මම හොයන්නේ කොහොමද වාර්ෂික ආදායම? 1,87,500 වැඩි කිරීම 100න් 5. මේ බිංදු දෙකට බිංදු දෙක සුළු වුණා. එතකොට මට මේක 5න් වැඩි වුණාම එනවා රුපියල් 9,375යි කියලා. හොඳයි. ඊගාවට අපි මොකක්ද අහන්නේ? ගිණුමේ තැන්පත් කරන ලබන මුදල. බලන්න අපි කොහොමද ගානෙන් කියන්නේ? ලක්ෂ 6ක් තිබුණා 130ක් යොදවලා තමයි කොටස් ගත්තේ. ඉතිරි ටික ගිණුමේ තැන්පත් කරා. එහෙනම් මම කොහොමද හොයන්නේ? එක ක්‍රමයකින් මට හොයන්න පුළුවන් ලක්ෂ 6කින් 130ක් කොටස් ගත්තනම් මට දැන් 170ක් ඉතුරු වෙලා තියෙනවා. එහෙනම් ලක්ෂ 6 වැඩි කිරීම 170. රුපියල් 4,20,000යි. එහෙම නැත්නම් මට අනිත් විදිහට හොයන්නත් පුළුවන් ලක්ෂ 6ක් තිබුණා
1,80,000ක් කොටස් වලට වියදම් කළා. එහෙනම් මට කීයක් ඉතුරු වෙලා තියෙනවද? 4,20,000ක් ඉතුරු වෙලා තියෙනවා. මම ඒක තමයි ගිණුමේ තැන්පත් කළේ. දැන් බලන්න ඊගාට මොකක්ද අහන්නේ? වාර්ෂික වැල්පොලි අනුපාතිකයේ 8%ක් නම් මුල් වසර දෙක අවසානයේදී ගිණුමෙහි ඇති මුළු මුදල. බලන්න පුතේ හොඳට අපි මෙතෙන්දී අහන්නේ වසර දෙක අවසානයේදී අපිට ලැබෙන පොලිය නෙමෙයි. ගිණුමේ ඇති මුළු මුදල. වාර්ෂික පොලිය අනුපාතිකය යටතේ ගණන් හදනකොට මේ බලන්න මම එහෙනම් බලනවා මම තැන්පත් කළා 4,20,000ක්. පළමු වසර අවසානයේදී මට පොලියත් එක්ක තියෙන මුදල තමයි මේ හම්බෙන්නේ 4,20,000 වැඩි කිරීම 108 බෙදීම 100. 108 හැදුනේ කොහොමද? ඇයි පොලිය අනුපාතිකය 100ට 8යිනේ. 100 එකතු කිරීම මට කියන්නේ 108යි. එහෙනම් පළමු වසර අවසානයේදී මගේ ගිණුමේ තියෙනවා 4,20,000 වැඩි කිරීම 108 බෙදීම 100. නමුත් මම අහන්නේ මුල් වසර දෙක අවසානයේදී. එහෙනම් ඊගා වසරේදී මට පොලිය හැදෙන්නේ මේ මාගාව තියෙන මුළු මුදලට. ඒ නිසා තමයි අපි කියන්නේ මේකට වැල් පොලිය කියලා. එහෙනම් මේ දෙවන වසර අවසානයේදී තියෙන මුළු මුදල කීයද? මේ පළමු වසර අවසානයේ තියෙන මුළු මුදල වැඩි කිරීම 108 බෙදීම 100. හොඳයි. එහෙනම් මට මේක සුළු කරපුවාම උත්තරය හම්බෙනවා 9,375යි කියලා. හොඳයි. අපි දැන් බලමු 2016 දී අපිට දුන්න අනුමාන ප්‍රශ්න පත්‍රයක්. මේකේ තිබුණ ගාණක් තමයි මම දැන් සාකච්ඡා කරන්න යන්නේ. ඇත්තට මේ ගාණේදී වරිපනම් ඒ වගේම වැල්පොලි සහ කොටස් සම්බන්ධයෙන් ඔයාලට මේ හම්බෙලා තියෙන පාඩම් තුනින්ම මිශ්‍ර කරලා තියෙන ගාණක්. හොඳ ගාණක්. අපි බලමු කොහොමද හදන්නේ කියලා. බලන්න පළවෙනි කොටසෙන් අපෙන් අහන්නේ මොකද්ද? නිවසක තක්සේරු වටිනාකම දීලා තියෙනවා. වරිපනම් බදු ලෙස වාර්ෂිකව අය කරන ප්‍රමාණය ප්‍රතිශතය දීලා තියෙනවා. කාර්තුවකට ගෙවිය යුතු වරිපනම් බදු මුදල අහන්නේ. එහෙනම් ඉස්සෙල්ලාම බලන්න අපි දැනගන්න ඕනේ අවුරුද්දකට කාර්තු කීයක් තියෙනවද? වසරකට අවුරුද්දකට කාර්තු තියෙනවා 4ක්. ඒ කියන්නේ කාර්තුවක් කියන්නේ මාස 3ක ප්‍රමාණයක්. නේද? කාර්තුවක් කියන්නේ මාස 3ක ප්‍රමාණයක්. එහෙමනම් බලන්න මම ඉස්සෙල්ලාම හොයනවා වාර්ෂික බදු මුදල. වටිනාකම 48,000යි. වාර්ෂිකව 105ක් ගෙවන්න ඕන. එහෙනම් 48,000න් 105යි කියන්නේ රුපියල් 2,400යි. නමුත් මගෙන් අහන්නේ මොකද්ද? කාර්තුවකට ගෙවිය යුතු වරිපනම් මුදල. මම එහෙනම් කිව්වා අවුරුද්දකට තියෙනවා කාර්තු 4ක් කියලා. එහෙනම් මම වාර්ෂික මුදල 4න් බෙදුවාම මට හම්බෙනවා කාර්තුවකට ගෙවන්න ඕන රුපියල් 600ක් කියලා. නේද? හොඳයි. ඊගාවට මොකක්ද අහන්නේ? බලමු ඊගාවට අහනවා ඇත්තම වෙනම ගාණක් ඒක. සුනිල් රුපියල් 60,000ක මුදලක් 108ක තමයි වාර්ෂික වැල්පොලි අනුපාතිකයේ ආයතනයකට ලබා දෙන්නේ. එතකොට අපෙන් අහනවා වසර දෙකක් අවසානයේදී ඔහුට ලැබෙන මුළු මුදල. බලන්න අපි මෙතෙන්දී වසරක් අවසානයේදී ලැබෙන පොලිය ගණනය කරන්න අවශ්‍ය නැහැ. මොකද වැඩි වෙලාවක් යන හින්දා. අපෙන් අහන්නේ මොකද්ද? වසර දෙකක් අවසානයේදී ඔහුට ලැබෙන මුළු මුදලනේ. එහෙනම් මම කරන්නේ කොහොමද? මට මෙහෙම කරන්නත් පුළුවන්. පළමු වසර අවසානයේදී මම බලනවා මට ලැබෙන මුළු මුදල. පොලිය නෙමේ මුළු මුදල. ඇයි මම 108න් වැඩි කරලා තියෙන්නේ? මට දෙන්නේ 108යිනේ. මම 100ක් තැන්පත් කරා නම් වසර අවසානයේදී මට 108ක මුදලක් ලැබෙනවා. එහෙනම් මම තැන්පත් කළ මුදල වැඩි කිරීම 100ට නම් 108ක් ලැබෙනවා. මේ පළමු වසර අවසානයේ. මම මේක මෙතෙන්දී සුළු කරන්න යන්නේ නැහැ. නමුත් මම අහන්නේ පළමු වසර අවසානයේදී නෙමේ දෙවන වසර අවසානයේදී. එහෙනම් අපි දන්නවා වැල්පොලියේදී දෙවන වසර මුලදී මූලික මුදල නැත්තම් තැන්පත් කළ මුදල වශයෙන් ගණන් ගන්නේ මගේ මුදලට එකතු වුණු පොලියස් සමග මුදල. ඒ කියන්නේ මෙන්න මේ පළමු වසර අවසානයේ තියෙන මුදල. ඒකත් අර වගේම 108 බෙදීම 100න් වැඩි කරපුවාම මට හම්බ වෙනවා 69,984ක් කියලා. හැබැයි අපිට මෙතෙන්දී මේ පළමු වසර අවසානයේ වෙනම හොයන්න අවශ්‍ය නැහැ. අපිට කෙලින්ම ලියන්න පුළුවන් දෙවන වසර අවසානයේදී ලැබෙන මුළු මුදල මේ පොලියත් සමග ලැබෙන මුදල. ඇත්තටම පොලි ආදායම කීයක් එනවද? මම තැන්පත් කළා 60,000ක් ලැබුණ 69,984ක්. 69,984න් 60,000 අඩු කරපුවාම මට හම්බ වෙනවා පොලි ආදායම. හොඳයි. ඊගාවට තියෙනවා
කොටස් මිශ්‍ර කරලා මේකට. බලන්න මේ මුදලම මෙයා කොටස් මිලදී ගත්තනම් කොටසක් මිලදී ගන්න කීයේ ගානද? කොටසක වෙළඳපිළ මිල රුපියල් 15ක් වූ. රුපියල් 15 ගාන තමයි ගන්නෙ. ලාභාංශය කීයක් ගෙවනවද? කොටසකට 1.50ක් ගෙවනවා අවුරුද්දකට. එහෙනම් අපෙන් අහනවා වඩා වාසි මොන ආයෝජනයද කියලා. නේද? එහෙනම් බලන්න මම ඉස්සෙල්ලාම බලන්න ඕන මම කොටස් කීයක් මෙයා මිලදී ගන්නවද? ආයෝජනය කරනවා 60000ක්. කොටසක වෙළඳපළ මිල, ඒ කියන්නේ ගන්න මිල 15යි. එහෙනම් කොටස් ගන්න පුළුවන් 4000ක්. එහෙනම් මට දැන් බලන්න පුළුවන් ලාභාංශ ආදායම. ඇයි කොටසකට ගෙවන්නේ 1.50යිනේ. 1.50 වගේ 4000ක් කියන රුපියල් 6000ක ලාභාංශ ආදායමක් හම්බෙනවා වසරකට. නමුත් මෙතෙන්දී අපිට කියලා තියෙනවා වසර 2කට නේද? ගැනීමට වසර 2ක්. එහෙනම් වසර 2කට මෙයාට ලාභාංශ ආදායම කීයක් හම්බෙනවද? රුපියල් 12000ක් හම්බෙනවා. අපි කලින් කතා කළා පොලි වාර්ෂික වැල් පොලියට දුන්නාම මෙයාට හම්බුනේ වසර 2කට කීයද? ලාභය හම්බුනේ 9984යි. එහෙනම් වඩා වාසිදායක වෙන්නේ මොකද්ද? වඩා වාසිදායක වෙන්නේ කොටස් ගැනීම වඩා වාසිදායක වෙනවා. හොඳයි. ඊළඟට බලමු මොකද්ද අපිට කියන්නේ? ඉහත මුදල වර්ෂ 2ක් තුල එම සමාගමේ ආයෝජනය කරා නම් 130ක ලැබුණලු වාර්ෂික 130ක ලාභාංශයක් නේද? ඉතින් බලන්න වසර 2කට 130ක ලාභාංශයක් ලැබුණා නම් අපිට පේනවා එක වසරට කීයද හම්බෙන්නේ 115ක ලාභාංශයක් කියලා. හොඳයි. බලන්න මේ ගානත් 2015 අපිට ලැබුණ ගාන මේ ගානෙත් වරිපනම් කොටස් ප්‍රතිශත මේ සියල්ලම ඇතුළත් වෙලා තියෙනවා. නමුත් ලේසි ගානක්. බලන්න ඉස්සෙල්ලාම අපෙන් අහනවා පාලිත එයාගේ ගොඩනැගිල්ලේ වරිපනම් බදු ලෙස කාර්තුවකට 750ක් ගෙවනවලු. එතකොට මතක් කරගන්න ඕනේ අවුරුද්දකට කාර්තු කීයක් තියෙනවද? 4ක් තියෙනවා. ඊගාවට කියනවා අය කරන වාර්ෂික වරිපනම් බද්ද එහි වාර්ෂික වටිනාකමින් 15ක් වෙනවලු. බලන්න ඉස්සෙල්ලාම අහනවා පාලිත වසරකට ගෙවන වරිපනම් බද්ද නේද? කාර්තුවකට ගෙවනවා රුපියල් 750ක්. එහෙනම් අවුරුද්දකට ගෙවනවා රුපියල් 3000ක්. ගොඩනැගිල්ලේ වාර්ෂික වටිනාකම අපිට කියලා තියෙනවා ගොඩනැගිල්ල සඳහා අය කරන්නේ වාර්ෂික වටිනාකමින් 15%ක්ලු. බලන්න මම මේක හදන්නේ කොහොමද කියලා. එහෙනම් 15% කියන්නේ කීයද? 3000යි. ඇයි වාර්ෂික වටිනාකමින් 15%ක් නේ වරිපනම් බද්දට අය කරන්නේ. 15% කියන්නේ 3000යි. එහෙනම් 101 කියන්නේ කීයද? 3000 බෙදීම 15 නේද? මට අවශ්‍ය වෙන්නේ 100ක් කියන එක. එහෙමනම් ඒ කියන්නේ මේ 1 කියන එක. වාර්ෂික වටිනාකම වෙනවා රුපියල් 20000ක්. ඊගාවට මොකද්ද කියන්නේ? ඊගාවට අපෙන් අහනවා මොකද්ද අපෙන් අහන්නේ? ඊගාවට අපෙන් අහනවා පාලිත මෙම ගොඩනැගිල්ල මාසකට 20000 ගානේ කුලියට දෙනවලු. ඉතින් අත්තිකාරම් මුදලට ගන්නවලු මාස 6ක කුලිය. එහෙනම් පාලිත ලබා ගන්නා අත්තිකාරම් මුදල මාසයකට 20000යි නම් මාස 6ට ගන්නවා කීයද? ඒ වගේ 6 ගුණයක් නේද? 1,20,000ක්. ඊගාවට මොකක්ද අහන්නේ? මේ බලන්න. අපිට දැන් ඔන්න ආයේ කොටස් වලට යනවා. දැන් මොකද අපි කියන්නේ? ඔහු මෙම අත්තිකාරම් මුදල. ඒ කියන්නේ රුපියල් කීයද? 1,20,000. වාර්ෂික ලාභාංශ ලෙස 25ක් ගෙවන සමාගමක තමයි කොටස් මිලදී ගන්නෙ. එතකොට මෙතනත් බලන්න පුතේ කොටසක් අපි කීය ගානේ ගත්තත් සමාගමෙන් අපිට මිල නියම කරන්නේ කොටසක් රුපියල් 100යි කියලා. නමුත් සමාගම විකුණන්නේ කීයද? රුපියල් 120ට. එහෙනම් අපෙන් අහනවා පාලිත මිලදී ගන්නා කොටස් වල නාමික අගය. නාමික අගය කියන්නේ සමාගම මම ඒ කොටස් වලට කොයිතරම් ප්‍රමාණයක්ද වටිනාකමක් තියෙන්නේ කියලා නියම කරන එක. නමුත් මිලදී ගන්නේ වෙන අගයකට. එහෙනම් බලන්න වාර්ෂික ලාභාංශය කීයද? 125යි. අපි ඉස්සෙල්ලාම හොයමු කොටස් කීයක් මිලදී ගන්නවද? නාමික අගය 100යි. කොටසක් ගන්න 120 ගානේ. එහෙනම් මම කොටස් 100ක් කීයක් ගන්නවද? මම ආයෝජනය කරන මුදල 1,20,000යි. බෙදීම 120 කොටස් 1000ක් ගන්නවා. එහෙනම් නාමික අගය සමාගම මගේ කොටසකට කොටස් වලට කොයිතරම් මුදලක්ද වෙන් කරලා තියෙන්නේ? කොටස් 1000ක් තියෙනවා.
එක කොටසකට 100යි නාමිකගේ. එහෙනම් වෙන් කරලා තියෙන මුදල මට ලැබිලා තියෙන වටිනාකම තමයි ලක්ෂයයි. ඊගාවට මොකක්ද අහන්නේ? නාමිකගේ සොයා වසරක් අවසානයේදී ඔහුට ලැබෙන ලාභාංශ ආදායම. අපිට කියලා තියෙනවා වාර්ෂික ලාභාංශය කීයද? 125යිලු. එහෙනම් ලක්ෂයකට 125යි. කීයක් හම්බ වෙනවද? වාර්ෂික ආදායම මට මේක සුළු කරපුවාම හම්බ වෙනවා 0.2 සුළු වුණා රුපියල් 25000යි නේද? හරි. ඊගාවට මොකද්ද කියන්නේ? සමාගමේ ආයෝජනයෙන් පාලිත ලබන වාර්ෂික ලාභාංශ ආදායම ගොඩනැගිල්ල කුලියට දීමෙන් ලබන වාර්ෂික කුලියෙන් 110කට වඩා වැඩිලු. අපිට කියනවා මේ ප්‍රකාශය හරිද වැරදිද කියලා හොයන්න කියලා. අපි එහෙනම් පුතේ බලමු ඉස්සෙල්ලාම වාර්ෂික කුලිය මෙයාට කීයක් හම්බුණාද? අපි දැන් අපිට කතා කළා වර්ෂයකට මාසයකට දෙන්න 20000 ගානේ. එහෙනම් වාර්ෂික පොලිය කීයක් හම්බ වෙනවද? 20000 වැඩි කිරීම 12 කියන්නේ 240000යි. නමුත් අපිට අහන්නේ ලබන වාර්ෂික කුලියෙන් 110. එහෙනම් වාර්ෂික කුලියෙන් 110 කියන්නේ 240000න් 110යි රුපියල් 24000යි. නේද? මට ලාභාංශ ආදායම කීයද ආවේ? ලාභාංශය 25000ක් ආවා. එහෙනම් අපිට පේනවා ලාභාංශ ආදායම වාර්ෂික කුලියෙන් 110ට වඩා වැඩි. හොඳයි. අපි දැන් බලමු 2016 අවුරුද්දේ අපිට කොටස් සම්බන්ධයෙන් දීලා තියෙන ගාන. මේ ගානත් වාර්ෂික ලාභාංශය ඒ වගේම ප්‍රාග්ධන ලාභය සහ වැල්පොලිය සම්බන්ධ කරලා තියෙන ගාන. බලමු ගාන පුතේ. අපිට ඉස්සෙල්ලාම මොකක්ද අහන්නේ? අපිට කියනවා කොටස් වෙළඳපොළ ආයෝජක පෙරේරා මහතා කොටසක වෙළඳපොළ රුපියල් 80ක් වන අවස්ථාවක තමයි කොටස් අරගෙන තියෙන්නේ. වෙළඳපොළ මිල කියන්නේ අපි කොටස් මිලදී ගන්න මිල. කීයක් ආයෝජනය කරලා තියෙනවද? රුපියල් 40000යි. මේකේ සමාගමෙන් වාර්ෂික ලාභාංශය ගෙවන්නේ කොහොමද? කොටසකට යම්කිසි මුදලක්. මේක නම් කොටසකට රුපියල් 6 ගානේ. අපෙන් අහනවා පෙරේරා මහතා කොටස් කීයක් මිලදී ගත්තද? බලන්න 40000ක් ආයෝජනය කළා. ගත්තේ කීය ගානේද? රුපියල් 80ක් ගානේ. එහෙනම් කොටස් කීයක් ගත්තද? 40000 බෙදීම 80 කියන්නේ කොටස් 500ක් ගත්තා. ලැබෙන වාර්ෂික ලාභාංශ ආදායම අපිට කියලා තියෙනවා කොහොමද? කොටසකට රුපියල් 6යි. එහෙනම් කොටස් 500කට කීයක් හම්බ වෙනවද? 6 වැඩි කිරීම 500යි. රුපියල් 3000ක වාර්ෂික ලාභාංශ ආදායමක් ලැබුණා. වසරකට පසු පෙරේරා මහතා කොටස් සියල්ල විකුණා 3500ක ප්‍රාග්ධන ලාභයක් ලැබුවලු. දැන් බලන්න ප්‍රාග්ධන ලාභය කියන්නේ මොකද්ද? විකුණුම් මිල අඩු කිරීම ගැනුම් මිලෙන් අපිට හම්බ වෙනවා ප්‍රාග්ධන ලාභය කියන එක. නේද? එහෙමනම් අපි බලමු මේක හදන්නේ කොහොමද කියලා. ප්‍රාග්ධන ලාභය කියන්නේ විකුණලා විකුණුම් මුදල අඩු කිරීම ගත් මුදල. දැන් බලන්න ප්‍රාග්ධන ලාභය 3500යි. එහෙනම් අපිට හොයාගන්න පුළුවන් විකුණුම් මුදල. අයි අපි ගත් මුදල දන්නවානේ. ගන්නම රුපියල් 40000ක් වියදම් කළා. එහෙනම් මට මේකෙන් හම්බ වෙනවා විකුණුම් මුදල කීයද? 3500 අනිත් පැත්තට අරන් ගියාම 40000 මෙහාට ගියාම නැත්තම් අපිට හම්බ වෙනවා විකුණුම් මුදල 43500යි කියලා. එහෙනම් කොටසක් විකුණලා තියෙන්නේ කීයටද? සම්පූර්ණ කොටස් විකුණලා හම්බෙලා තියෙන 43500ක්. එහෙනම් කොටසක මිල මට හම්බ වෙනවා. ඒක මම බෙදන්න ඕන. කොටස් 500ක් තිබුණේ. කීයද හම්බෙන්නේ? විකුණලා තියෙන්නේ රුපියල් 87 ගානේ. බලන්න අවසාන කොටසෙන් අපිට අහනවා වර්ෂයක් අවසානයේදී පෙරේරා මහතා යාට ලැබුණු ලාභාංශ ආදායමයි ප්‍රාග්ධන ලාභයටයි තවත් 3500ක් එකතු කරලා අර වාර්ෂික වැල්පොලි අනුපාතිකයේ 110ක් ගෙවන ගිණුමක තැන්පත් කරලා නේද? වසර දෙක අවසානයේදී ඇති ගිණුමේ සම්පූර්ණ මුදල අහන්නේ. අපි ඉස්සෙල්ලාම හොයමු පෙරේරා මහතා කොයිතරම් මුදලද තැන්පත් කළේ කියලා. අයි ඉස්සෙල්ලාම යාට හම්බුණා රුපියල් 3000ක වාර්ෂික ලාභාංශ ආදායමක්. ඊගාවට තව මොකක්ද යාට හම්බුනේ? ප්‍රාග්ධන ලාභයක් හම්බුණා රුපියල් 3500ක නේද? තවත් 3500ක් එකතු කළා කියන්නේ සම්පූර්ණ මුදල 10000ක් වෙනවා. දැන් මෙයා 10000ක් තමයි වැල්පොලි අනුපාතිකයට තැන්පත් කළේ. අපි එහෙනම් බලමු වසර දෙකක් අවසානයේදී යාට කීයක් හම්බ වෙනවද කියලා. අපි දන්නවා එහෙනම් කොහොමද 10000 වැඩි කිරීම 110 බෙදීම 100. මේ වසරක් අවසානයේදී
එයාගේ තියෙන තැන්පතුවේ තියෙන මුදල. ඒකට ආයෙ අපි 110 බෙදීම 100ක් ගත්තාම තමයි වසර දෙකක් අවසානයේදී තියෙන මුදල හම්බෙන්නේ. හොඳයි. අපි දැන් බලමු 2017 අපිට හම්බෙලා තියෙන ඒ කොටස් සම්බන්ධයෙන් ගාන. මේක හම්බෙලා තියෙන්නේ පළවන ප්‍රශ්න පත්‍රයේ B කොටසේ 3 වන ගාන වශයෙන්. බලන්න අපිට මොකක්ද කියලා තියෙන්නේ? වරුණට තිබුණලු ඒ සමාගමේ කොටස් 100ක්. මෙයා මේ කොටස් 100න් අවුරුද්ද මුලදිම කොටස් 40ක් රුපියල් 210 බැගින් විකුණලා. අපෙන් ඉස්සෙල්ලාම අහනවා ඒ සමාගමේ කොටස් විකිණීමෙන් වරුණට ලැබූ මුදල. හරි ලේසි නේද? කොටස් 210 කොටස් 40ක් වික්කා 210 ගානේ. එයාට හම්බුණා රුපියල් 8400ක්. ඊගාවට එයා මේ ලැබුණු මුදලම යොදාගෙන B සමාගමේ කොටස් මිලදී අරගෙන මිලදී ගත්ත ගාන කීයද? රුපියල් 240යි. එහෙනම් අපෙන් අහනවා B සමාගමින් කොටස් කීයක් මිලදී ගත්තද? අපි කොහොමද හදන්නේ? එයා 8400ක් ආයෝජනය කළා 240 ගානේ ගත්තා. එහෙනම් පුතේ සුළු කරපුවාම එයා අරන් තියනවා කොටස් 35ක්. හොඳයි. ඊගාට මොකක්ද අහන්නේ? අවසානයේදී ලාභාංශ ලෙස අපි කිව්වා ආයතනය ලබන ලාභයෙන් යම්කිසි ප්‍රමාණයක් කොටස් හිමියන්ට ගෙවනවා. එතකොට ඒ සමාගම ගෙවලා තියෙනවා කොටසකට රුපියල් 15ක්. B සමාගම ගෙවලා තියෙනවා කොටසකට රුපියල් 18ක්. අපෙන් අහනවා මේ සමාගම් දෙකෙන්ම වරුණට ලැබුණු මුළු ආදායම. හොඳයි. එහෙමනම් ඒ සමාගමෙන් වරුණට කොටස් කීයක් තියෙනවද? 60ක් තියෙනවා. රුපියල් 15 ගානේ 900ක් ලැබුණා. B සමාගමේ වරුණට කොටස් තියෙනවා කීයක්ද? 35ක් තියෙන්නේ. 18 ගානේ 630ක් ලැබුණා. එහෙනම් මුළු ආදායම තමයි මේ දෙකේම එකතුව. කීයද? රුපියල් 1530යි. අවසාන වශයෙන් අපෙන් අහන්නේ මොකද්ද? ඒ සමාගමේ සියලුම කොටස් එයා තියා නොගෙන 40ක් විකුණලා B සමාගමෙන් කොටස් ගත්තනේ. ඒ නිසා යාට ලැබුණු අමතර ලාභය නේද? අපි එහෙනම් බලන්න එයා ඒ සමාගමේ ඒ කොටස් 40 තියාගත්තනම් රුපියල් 15 ගානේ හම්බෙන්නේ. එහෙනම් එයාට වර්ෂයේ අවසානයේදී ලාභාංශ වශයෙන් හම්බෙන්නේ රුපියල් 600යි. නමුත් දැන් එයා B සමාගමේ යාට කොටස් කීයක් තියෙන්නේ? 35යි තියෙන්නේ. නමුත් ඒ 35ට යාට ලාභාංශ වශයෙන් හම්බුණා රුපියල් 630ක් 18න් වැඩි කරපුවාම. එහෙනම් මේකේ වෙනස තමයි එයාට අමතර ලාභයක් වශයෙන් ලැබුණේ. හොඳයි පුතේ. අපට 2018 දෙවන ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසේ පළවෙනි ප්‍රශ්නයත් ලැබිලා තියෙන්නේ කොටස් සහ පොලිය සම්බන්ධයෙන් ගානක්. බලන්න මේකෙදි අපිට කියලා තියෙනවා A සහ B ආයතන දෙකක් තියෙනවා. A කියන්නේ බැංකුවක්, B කියන්නේ තවත් ආයතනයක් නේද? එතකොට A කියන බැංකුවේ සමන් තැන්පත් කරලා තියෙනවා ඔහු ළඟ තිබූ මුදලින් හරි අඩක්. ඔහු ගාව කීයක් තිබ්බද? රුපියල් 80000ක් තිබ්බා. ඉතිරි අඩ B කියන බැංකුවේ තැන්පත් කරලා තියෙනවා. එතකොට අපෙන් ඉස්සල්ලාම අහනවා ඒ බැංකුවේ මුදල් තැන්පතුවෙන් සමන්ට වර්ෂයකට ලැබෙන පොලිය. අපි එහෙනම් ඉස්සල්ලාම බලන්න ඕනේ සමන් ඒ බැංකුවේ කීයක් තැන්පත් කරනවද? 80000න් හරි අඩක්. ඒ කියන්නේ රුපියල් 40000ක්. ඊගාවට බලන්න ඒ කියන බැංකුවේ කොයිතරම් පොලියක්ද ගෙවන්නේ? 5.2ක වාර්ෂික සුළු පොලියක්. එහෙනම් අපි දන්නවා අපි සුළු පොලිය හොයන්නේ කොහොමද? මුළු මුදල වැඩි කිරීම ඒ යම් කාල සීමාවට අදාළ පොලිය අනුපාතය. දැන් මෙතන නම් වාර්ෂික පොලිය අනුපාතකයක්නේ. එහෙනම් අපි කොහොමද හොයාගන්නේ? ඒ බැංකුවෙන් ලැබෙන පොලිය අපි තැන්පත් කළ මුදල 40000යි. 5.2ක් තමයි පොලියක් ගෙවන්නේ අවුරුද්දකට. රුපියල් 2080ක මුදලක් මට ලැබෙනවා. මම මෙතෙන්දී ඔයාලට මතක් කරන්නම් අපිට සුළු පොලිය හොයන්න පුළුවන් I සමානයි PRT කියන සූත්‍රය දාගෙන. I කියන්නේ ඉන්ට්‍රෙස්ට් එක. ඒ කියන්නේ ලැබෙන පොලිය. P කියන්නේ අපි ඉස්සෙල්ලාම දාන මුදල. R කියන්නේ පොලිය අනුපාතිකය. T කියන්නේ කාලය. මේකෙන් හොයාගන්නත් පුළුවන්. හරි. අපිට එහෙනම් A බැංකුවෙන් ලැබුණ පොලියක් රුපියල් 2080ක. බලන්න ඊගාවට මොකක්ද අපෙන් අහන්නේ කියලා?
ඔහුගේ මුදල් තැන්පතු සඳහා අවුරුදු 2ක් අවසානයේදී වැඩි ආදායමක් ලැබෙන්නේ කොහෙන්ද කියලා. හොඳයි. එහෙනම් A බැංකුවෙන් 40000ක් තැන්පත් කරලා මේ මුදල හම්බුණා. B මුදලෙත් තැන්පත් කළේ අපි 40000යි. එහෙනම් B බැංකුවේ අපිට ලැබෙන්නේ කොහොමද? වාර්ෂික වැල් පොලියක් තියෙන්නේ. එහෙනම් අපි කොහොමද අවසානයේදී වැල් පොලියේදී ගණනය කරන්නේ? මේ බලන්න 40000යි පළවන අවුරුද්ද අවසානයේදී එයාගේ තැන්පතුවේ තියෙනවා 40000 වැඩි කිරීම 105 බෙදීම 100. ඇයි මම 105 ගන්නෙ? 100ට 5ක වැල් පොලියක් තමයි ගෙවන්නේ. දෙවන අවුරුද්ද අවසානයේදී එයා ගණනය කරනවා මේ පළමු අවුරුද්ද අවසානයේ තියෙන මුළු මුදලට තමයි අපි දෙවන අවුරුද්ද මුලදී ගණනය කරන්න පටන් ගන්නෙ. ඒතර අවසානයේදී මට හම්බෙනවා 105 බෙදීම 100 නේද? මේ වගේ ගාණක් තමයි හම්බෙන්නේ දෙවන අවුරුද්ද අවසානයේදී තියෙන මුළු මුදල. පොලිය නෙමේ මුළු මුදල. එහෙනම් එයාට ලැබුණ පොලිය මං හොයන්නේ කොහොමද? මේකෙන් අඩු කරනවා රුපියල් 40000. එතකොට මට හම්බෙනවා 4100ක්. එතකොට අපිට වැඩි ආදායමක් ලැබෙන්නේ මොන බැංකුවෙන්ද? අපිට පේනවා B බැංකුවෙන් හම්බුනේ 4100යි. නමුත් A බැංකුවෙන් හම්බෙලා තියෙනවා 4160ක්. එහෙනම් වැඩි ආදායමක් හම්බුණා A කියන. හොඳයි. තුන්වන කොටසෙන් අපෙන් අහන්නේ අවුරුදු 2කට පස්සේ සමන් මෙයාට ලැබුණු මුළු පොලී මුදලයි මුලින් තැන්පත් කළ මුදලයි ඊට අමතරව තවත් මුදලක් එකතු කරලා සමාගමක කොටස් අරගෙන තියෙනවා. අරන් තියෙන්නේ කීය ගානද? රුපියල් 50 ගාන. ඒක තමයි වෙළඳපොළ මිල කියලා කියන්නේ. එතකොට අපිට කියනවා සමාගම වාර්ෂිකව කොටසකට තමයි රුපියල් 2ක ලාභාංශයක් ගෙවලා තියෙන්නේ. එහෙනම් ඔයාලට තේරෙනවා අපි හොයාගන්න ඕන කොටස් ගණන. සහ අපිට දීලා තියෙනවා වර්ෂයේ අවසානයේ රුපියල් 3600ක ලාභාංශයක් ලැබුණා කියලා. එහෙනම් අපි බලමු මේ ගාන හදන්නේ කොහොමද කියලා. බලන්න කොටස් ගන්න මෙයා යෙදූ සම්පූර්ණ මුදල. රුපියල් 80000 කියන්නේ එයාගේ මුලින් තිබුණ මුදල. ඊගාවට මේ 4160 කියන්නේ A බැංකුවෙන් අවුරුදු 2කදී ලැබුණු පොලිය. 4100 කියන්නේ B බැංකුවෙන් අවුරුදු 2ක් අවසානයේදී ලැබුව පොලිය. සහ මම X කියලා ගන්නම් මෙයා අමතර යෙදූ මුදල. දැන් බලන්න මෙයා කොටස් කීයක් මිලදී ගත්තද කියලා. මේ තමයි යෙදූ මුදල කොටසක් ගත්තේ රුපියල් 50 ගානේ. එහෙනම් එයා මිලදී ගත් කොටස් ගණන එනවා මේ මුදල බෙදීම රුපියල් 50. ඊට පස්සේ අපිට මොකක්ද හොයන්න පුළුවන් වෙන්නේ? අපිට හොයන්න පුළුවන් වෙනවා මෙයාගේ ලාභාංශ ආදායම. අපි ලාභාංශ ආදායම බලන්නේ කොහොමද? මේ කොටස් ගණන වැඩි කිරීම රුපියල් 2. නමුත් මේක සමාන වෙනවා 3600ට. එහෙනම් පුතේ මට සුළු කරන්න පුළුවන් නේද? සුළු කරපුවාම මට උත්තරේ කොහොමද හම්බෙන්නේ? මේ බලන්න. මම මෙතෙන්දි 2ට 1යි 50ට 25යි. නේද? එහෙනම් 88260 එකතු කිරීම x සමානයි 25 වැඩි කිරීම 3600. මට මෙතනින් හම්බෙනවා රුපියල් 1740ක් කියලා x වල අගයට. එහෙනම් සමන් වැඩිපුර දාලා තියෙන මුදල තමයි රුපියල් 1740. හොඳයි. අපිට 2019 දී මේ කොටස් සම්බන්ධයෙන් ගාණක් ලැබිලා තියෙනවා. කොටස් සහ සුළු පොලිය සම්බන්ධයෙන් ගාණක්. බලන්න A කියලා බැංකුවක් තියෙනවා, B කියන සමාගමක් තියෙනවා. A බැංකුවේ 109ක වාර්ෂික සුළු පොලිය අනුපාතිකයක් ගෙවනවා. B කියන සමාගමේ කොටස් අලෙවි කරන සමාගමක්. මොකද්ද එයා කරන්නේ? කොටසකට රුපියල් 1.50 බැගින් වාර්ෂික ලාභාංශයක් ගෙවනවා. එතකොට කමල් එයා ගාව තියෙන ලක්ෂයක මුදලින් හරි අඩක් A බැංකුවේ තැන්පත් කරනවා. ඒ කියන්නේ එයා A බැංකුවේ රුපියල් 50000ක් දානවා. ඒ වගේම එයාගේ වාර්ෂික පොලිය අනුපාතිකයට හම්බ වෙන්නේ 100ට 9යි. එතකොට B කියන සමාගමේ කොටසක මිල රුපියල් 25ක් වෙනවා. ඒ වෙනකොට වාර්ෂික ලාභාංශය ගෙවන්නේ එක කොටසකට 1.50යි. අපි දැන් බලමු කොයි ආයතනයෙන්ද වැඩිපුර ආදායමක් ලැබෙන්නේ කියලා. A කියන බැංකුවෙන් ලබන ආදායම කොහොමද? එයා ආයෝජනය කරන්නේ 50000යි. පොලිය අනුපාතිකය 100ට 9යි. අපි එහෙනම් දන්නවා ආයෝජනය කළ මුදල වැඩි කිරීම පොලිය අනුපාතිකය වැඩි කිරීම කාලය අවුරුදු 1යි. එහෙනම් එයාට හම්බ වෙනවා 4500ක්. දැන් බලන්න B කියන ආයතනයෙන් එයා
කොටස් කීයක් ගන්න පුළුවන්ද? එයා ආයෝජනය කරන්නේ 50000යි කොටසක මිල රුපියල් 25යි. එහෙනම් 50000 බෙදීම 25 කියන්නේ කොටස් 2000ක් ගන්න පුළුවන්. එතකොට අපිට කියනවා B කියන සමාගමෙන් වාර්ෂික ලාභාංශය ගෙවන්නේ කොටසකට 1.50යි. එහෙනම් කොටස් තියෙනවා 2000ක්. එයාට වාර්ෂික ලාභාංශය හම්බෙනවා 1.50 වැඩි කිරීම 2000 කියන්නේ රුපියල් 3000ක්. ඊගාවට බලන්න මොකද්ද වෙන්නේ කියලා. මෙයා B කියන සමාගමෙන් ගත්ත කොටස් ටික රුපියල් 26 ගාන විකුණනවා අවුරුද්දක් ගියාට පස්සේ. එහෙනම් එයාට ලැබෙන ප්‍රාග්ධන ලාභය කීයද? විකුණුවේ 26ට ගත්තේ 25ට. එක කොටසකින් රුපියලක් තියෙනවා. ඒ වගේ කොටස් 2000කින් එයාට රුපියල් 2000ක ප්‍රාග්ධන ලාභයක් තියෙනවා. එහෙනම් B කියන සමාගමෙන් කොටස් අරගෙන එයාට ලැබුණු සම්පූර්ණ ආදායම වෙනවා මෙතන වාර්ෂික ලාභාංශය 3000යි ප්‍රාග්ධන ලාභය 2000යි රුපියල් 5000ක්. නමුත් A කියන ආයතනයෙන් හම්බුනේ රුපියල් 4500යි. එහෙනම් අපිට පේනවා වැඩි ආදායමක් ලැබෙන්නේ B කියන ආයතනයෙන් කියලා. බලන්න ඊගාවට අපිට අහනවා වසරක් අවසානයේදී ඔහුට ලැබෙන ආදායම ආයෝජනය කළ මුදලේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න කියලා. ඉතින් අපි බලමු ලැබුණු මුළු ආදායම කීයද කියලා. අපි දැක්කා A බැංකුවෙන් ලැබුණ 4500ක් B කියන ආයතනෙන් ලැබුණ 5000ක්. එහෙනම් මුළු ආදායම රුපියල් 9500යි. මෙයා ආයෝජනය කළ මුදල කීයද? රුපියල් ලක්ෂයයි. එහෙනම් ආදායම ආයෝජනය කළ මුදලේ ප්‍රතිශතය ලෙස අපිට දක්වන්න පුළුවන් 9500යි ආදායම ආයෝජනය කළා ලක්ෂයක්. එහෙනම් ඒක 100ට ගත්තාම 9.5ක් ලැබෙනවා. හොඳයි දුවේ පුතේ. අපි මේ පාඩමෙන් සාකච්ඡා කළා අපොසාමාන්‍ය පෙළ 2014 සිට 2010 දක්වාම අපිට ලැබුණු කොටස් සම්බන්ධයෙන් ගණන්. අපි එහෙනම් ඊගා පාඩමෙන් සාකච්ඡා කරමු හීනවන ශේෂ ක්‍රමයේ යටතේ වරිපනම් යටතේ 2014 සිට 2019 දක්වාම අපොසාමාන්‍ය පෙළ විභාගයේදී අපට ලැබුණු ගණන්. ඉතින් මේ පාඩම් දිගටම ගෙන්න ගන්න මේ පාඩම් මාලාව subscribe කරලා bell icon එකත් click කරන්න.